හරි හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් අපි වැඩ පටන් ගන්නවා. අපි පුතේ මේ වෙනකොට ගිය සතියේ සාකච්ඡා කරා ප්‍රවීණ විද්‍යාවට අදාළව තාම අපි යන්නේ මුල් කොටස් ටික සම්බන්ධව අපිට තියෙන්නේ මෙන්ඩල්ගේ නියම ඉවර කරලා මෙන්ඩල් නොවන ප්‍රවීණ රටා පටන් ගන්න කලින් අපි පුතේ ගිය සතියේ නතර කරේ පරීක්ෂා නුමරට. ගිය සතියේ පොයාපු නිසා ගිය සතියේ අපි පන්ති කරේ නැහැ. කලින් සතියේ කරේ. එතකොට ඒ නිසා මේ අපි ඊළඟට හොඳ යමු මේ පරීක්ෂාවම ඉවර කරලා ඉමු. එතකොට පරීක්ෂාවම සම්බන්ධව සාකච්ඡා අපි කතා කරේ ප්‍රවේණී දර්ශ නොදන්නා ජීවිතයේ ප්‍රවේණී දර්ශ ගමන ගන්න සලකා බලන ලබන ලක්ෂණයකට අදාළව නිලීන සමයුත්මකයක එක්ක සිදු කරන මොහොතකට අපි කියනවා පරීක්ෂාවම. ප්‍රවේණී දර්ශ නොදන්නා ජීවිතයේ ප්‍රවේණී දර්ශ හඳුනා ගැනීම සඳහා සලකන ලබන ලක්ෂණයට අදාළව නිලීන සමයුත්මකයක එක්ක සිදු කරන මොහොතකට අපි කියනවා පරීක්ෂාවම කියලා කියන්නේ. එතකොට ප්‍රවේණී දර්ශ නොදන්නා ජීවියෙක්ගේ ප්‍රවේණී දර්ශ හඳුනා ගන්න පරීක්ෂා මොහොම පාවිච්චි කරන අවස්ථා හතරක් අපි කියනවා. එතනදී ප්‍රධාන අවස්ථා දෙකකට අපි කවලා කතා කරා පුතේ ගිය සතියේ වෙන සතියේ. එතනදී අපි කිව්ව එකක් ඒකාංග පරීක්ෂා මොහොම හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. ද්ව්‍යංගී පරීක්ෂා මොහොම හඳුනා ගන්න තව ක්‍රමයක් තියෙනවා. එතනදී ඒකාංග පරීක්ෂා මොහොමේ අවස්ථා දෙකක් සම්බන්ධව කතා කරනවා. ද්විඅංගී පරීක්ෂා මොහොමේ අවස්ථා හතරක් සම්බන්ධව කතා කරනවා. මේ ඒ කාරණාත් එක්ක එමු. එතකොට අපි කතා කරමින් ඉඳී ද්විඅංගී පරීක්ෂා මොහොම සම්බන්ධව. එතකොට ද්විඅංගී පරීක්ෂා මොහොම සම්බන්ධව සැලකද්දී ලක්ෂණ දෙකක් සම්බන්ධවනේ සැලකිලට ගන්නෙ. ද්විඅංගී පරීක්ෂා මොහොමකදී කියුමේ ලක්ෂණ දෙකක් සම්බන්ධව කිව්වා. එකක් අපි උදාහරණයක් විදිහට මම අරන් පග්ගාලා මතක් කරන්නම්. එතකොට මේ මුල් ටිකට සම්බන්ධ කරගෙන එකක් මම ගන්නවා රතු මල් දරන උස ශාක කියලා හිතන්නකෝ. දැන් රතු මල් දරන උස ශාක කියලා කිව්වාම එතකොට මේකේ රතු කියලා කියන එක සුදු කියලා කියන එකට ප්‍රමුඛයි කියලා හිතන්න. කැපිටල් R සිම්පල් R ප්‍රමුඛයි. ඒ වගේම උස කියලා කියන එක මිටි කියලා කියන එකට ප්‍රමුඛයි. එතකොට මම ගන්නෙ දැන් මේ මුහුමේ අපි ද්විඅංගී පරීක්ෂා මුහුමක් ද්විඅංගී මුහුමක් කියලා කියනවාද? ලක්ෂණ දෙකක් සම්බන්ධව අපි විසම යුග්ම කියවලනේ. ද්විඅංගී මුහුමක් කියලා කියන්නේ දැන් කැපිටල් R කැපිටල් D දරන කෙනෙක්, කැපිටල් සිම්පල් R සිම්පල් D දරන කෙනෙක් ජන්මාන හැදුවොත් සිම්පල් R සිම්පල් D ජන්මානු. මෙයා හදන කැපිටල් R කැපිටල් D ජන්මානු. මේ දෙන්න මුහුම් කරාම කැපිටල් R සිම්පල් R කැපිටල් D සිම්පල් D කියලා F1 පරම්පරාවේ 100% අපිට ලැබෙනවා රතු මල් උස. 100% රතු මල් උස. මේ ලැබෙන ජීවියාට අපි කිව්වා ද්විඅංග දෙමුහුම් ජනිතය. ද්විඅංගී දෙමුහුම් ජනිතය. ඒතර මේ වගේ කැපිටල් R සිම්පල් R කැපිටල් D සිම්පල් D කෙනෙක්, කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් D කෙනෙක් ලක්ෂණ දෙකටම දාලා විසම යුග්මක නම් අන්න ඒ වගේ අවස්ථාවක සිදු කරන මුහුමකට අපි කියනවා පරීක්ෂා මුහුම නෙමෙයි ද්විඅංගී මුහුම. ද්විඅංග මුහුම.
එතකොට දැන් පරීක්ෂා මුහුමත් මේකට ගෑවෙන්නේ කොහොමද? පරීක්ෂා මුහුමත් මේකට ගෑවෙන්නේ දැන් අපි ප්‍රමුඛ ලක්ෂණ සුදු මල්ද අපි රතු සුදු වලට ප්‍රමුඛ වුණා උස මිටි වලට ප්‍රමුඛ වුණා. සුදු සහ මිටි කියලා කියන එකට කියන්නේ මේ පරීක්ෂා මුහුම අපිට වැදගත් වෙන්නේ ප්‍රවේණි දර්ශන නිර්ණය කරද්දී. පරීක්ෂා මුහුම කියලා කියන එක අපිට වැදගත් වෙන්නේ ප්‍රවේණි දර්ශන නිර්ණය කරද්දී. ඒ ප්‍රවේණි දර්ශන තීරණය කරද්දී පුතේ සුදු මිටි කියලා කියන්නේ නිලීන කෙනා. ඒත් යාට ප්‍රවේණි දර්ශය තීරණය කරන්න දෙයක් නැහැ. යාගේ ප්‍රවේණි දර්ශය කොහොමත් simple r simple t මෙයාගේ ප්‍රවේණි දර්ශය අපිට තීරණය කරන්න දෙයක් ඉතුරුලා නැහැ. අඩකාරින්ද හැබැයි අපිට රතු උස කියලා දුන්නොත් රතුයි උසයි කියලා දුන්නොත් අපිට යාගේ ප්‍රවේණි දර්ශය ජනිතයාගේ තීරණය කරගන්න ටිකක් අමාරුයි. ඇයි අමාරු වෙන්නේ? රතු උස කියලා කෙනාට අපි සලකද්දී පුතේ රතු උස කියලා කෙනාට ප්‍රවේණි දර්ශය ගොඩක් තියෙන පුළුවන්. මොන වගේ අවස්ථාවද? ඒ කියන්නේ capital R capital T තිබුණොත් රතු උස. ඒ වගේම capital R simple R capital T තිබුණොත් රතු උස. ඒ වගේම capital R capital T simple T තිබුණොත් රතු උස. capital R simple R capital T simple T තිබුණොත් රතු උස. හරි? ඒ කියන්නේ මේ අවස්ථා හතරම පෙන්වන්නේ රතු උස. ඒ කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද? රතු උස. නිලීන ලක්ෂණය වෙන්නේ සුදු මිටි. මේක නිලීන ලක්ෂණය. මේක ප්‍රමුඛ ලක්ෂණය. එතකොට අපිට ප්‍රවේණි දර්ශයන් නිර්ණය කරද්දී අපි මොකද වෙන්න ඕනේ? මේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න වෙනවා. මේ සම්බන්ධව සැලකිලිමත් වෙන්න වෙනවා. හරි? එතකොට එතෙන්දී විනාඩියක් දෙන්න. මේ අර ගෲප් එකට මම යවුවා ලින්ක් එකනේ. හරිද? දැන් රතු උස කියලා කියන එකේදී මෙහෙම දැම්මත් රතු උස, මෙහෙම දැම්මත් රතු උස, මෙහෙම දැම්මත් රතු උස. එතකොට සුදු මිටි කියලා කියන එක මෙහෙම අවස්ථාව විතරයි තියෙන්නේ. දැන් ඒතර පරීක්ෂා මුහුම කියලා කියන එක අපි පාවිච්චි කරන්නේ මොකටද? නොදන්නා කෙනෙක්ගේ ප්‍රවේණි දර්ශයන් නිර්ණය කරන්න. ඒතර නොදන්නා කෙනා ඇත්තටම මෙතන එන්නේ ප්‍රමුඛ රූපානුදර්ශය. ප්‍රමුඛ රූපානුදර්ශය. පරීක්ෂා මුහුමෙන් බලාපොරොත්තු වෙන්නේ හරියටම ප්‍රවේණි දර්ශය මොකද්ද කියලා කන්ෆර්ම් නැත්නම් නිර්ණය කරගන්න එක. හරි? හරියටම ප්‍රවේණි දර්ශය මොකද්ද කියලා කියන එක තමයි තීරණය කරගන්නේ. එතකොට ඒක මම කියලා දුන්නා මේ විදිහට අවස්ථා හතරක් තියෙනවා. ප්‍රවේණි දර්ශය මොකද පරීක්ෂා මුහුමට අපි පාවිච්චි කරන්නේ අපි දන්නවා පරීක්ෂා මුහුමේ ක්‍රම හතරක් තියෙනවා කියලා කිව්වා. ක්‍රම හතරක් තියෙන පරීක්ෂා මුහුමට. එකෙන් ක්‍රම තුනක් මේ නෝට කියලා දීලා ඉවරයි. පළවෙනි ක්‍රමය උනේ රතු උස සුදු පරීක්ෂා මුහුමන් නිසා සුදු මිටි කෙනෙක් එක කියන්නේ අනිවාර්යයෙන්ම එක පැත්තක් නිලීනයි. එයාගේ simple R simple T වෙනසක් නැහැ මෙයාගේ ප්‍රවේණි දර්ශය. ඒතර එයා simple R simple T ජන්මානු හදන්නේ. එතකොට මෙන්න මේ F1 පරම්පරාවේ අපිට දෙන ජනිතයානුව තමයි තීරණය කරන්නේ අපි එයාගේ රූපානුදර්ශයට අදාළව ප්‍රවේණි දර්ශය මොකක්ද කියලා. ඒතර අපි ගිය සතියේ ගත්තා ගිය සතියේ සතියේ F1 පරම්පරාවේ ලැබුණු සියල්ල රතු උස නම් මෙයාගේ ප්‍රවේණි දර්ශය මොකක්ද කියලා තීරණය කරන එක කියලා දුන්නා. සියල්ල රතු උස නම් එතන මෙයා මොකද වෙන්නේ? ජන්මානු හදන්නේ. කියන්නේ ජනිතයක් නිර්මාණය කරද්දී
අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් දෙන්නගෙම එකතු වෙන්නේ පැටියට ජන්මාන යන්නේ. මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම සිම්පල් ආර් සහ සිම්පල් ටී ආයුතුයි. මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම සිම්පල් ආර් සහ සිම්පල් ටී ආයුතුයි. මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම සිම්පල් ආර් සිම්පල් ටී යනවා නම් රතුයි උසයි ලක්ෂණය දෙන්න නම් දැන් මේ දෙක නිලීන ලක්ෂණයටනේ හේතු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා කැපිටල් T දරලා මෙයා කැපිටල් R දරන්න ඕනේ. එහෙම වුණොත් තමයි සියල්ල රතු උස වෙන්නේ. එතකොට මෙයා ජන්මාණු ඇතුලේ මෙයාගේ තියෙන්න ඕනේ කැපිටල් R එකයි කැපිටල් T එකයි විතරයි තියෙන්න ඕනේ. එහෙම ජන්මාණු හදන්න නම් මෙයා මොන જાති කෙනෙක් දෙන්න ඕනේ? RR TT කෙනෙක්. අන්න එහෙම තීරණය කළා අපිට පුළුවන් කර මේ F1 පරම්පරාවේ ලැබෙන ජනිතයන් සියල්ලම රතු උස නම් ඒ කියන්නේ ප්‍රමුඛ කෙනාගේ ප්‍රවේශදර්ශය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මෙන්න මේ જાතියක විය යුතුමයි. ඒ එක ක්‍රමයක්. ඔක අපි සාකච්ඡා කළා ඉවරයි. ඊගොඩ දෙවෙනි ක්‍රමය. පරීක්ෂාවම සිදු කරනකොට අපි රතු උස කෙනෙක් පුතේ සුදු මිටි කෙනෙක් එක්ක මික්ස් කරන්නේ. අනිවාර්යයෙන්ම මෙයා දැන් අපි ඩිංගුවට කලින් කතා කරේ අනිවාර්යයෙන්ම මෙයා සුදු මිටි කෙනා සිම්පල් R සිම්පල් T ප්‍රවේශදර්ශය දරන්නේ. එහෙනම් මෙයා සිම්පල් R සිම්පල් T ජන්මාන්‍ය හදන්නේ. එතකොට අපිට දෙනවා F1 පරම්පරාවේ දැන් ඉස්සෙල්ලා ඔක්කොම එකම જાතිය වුණා. දැන් මෙතනදි දෙනවා රතු උස සහ රතු මිටි කියලා. එකට එක අනුපාතයෙන්. ඔය මම දෙවෙනි ක්‍රමයේ හතර විදිහ කියලා දෙන්නේ. රතු උස සහ රතු මිටි. එතකොට ඔයාලට අල්ලගන්න තියෙන මෙතන ක්‍රමය තමයි අර කලින් අපි ඉගෙන ගත්ත ක්‍රමයම තමයි. මෙයා මෙයාටත් දෙන්න ඕනේ, මෙයාටත් දෙන්න ඕනේ. මොකද අපි ගියා තනියකින් අපුඩි ගන්න බෑ කියලා. එහෙනම් මෙයාගෙන් තමයි මේ දෙන්නටම දීලා තියෙන්නේ. කියන්නේ මෙයාගේ රතු මිටි එක ඇතුලේ එකට එක දෙනකොට රතු මිටි එක ඇතුලේ ඉන්නව කවුද? සිම්පල් R උත් ඉන්නවා, සිම්පල් T උත් ඉන්නවා. මෙයා ගාවත් එහෙමයි. සිම්පල් R උත් ඉන්නවා, සිම්පල් T උත් ඉන්නවා. මොකද මේ පැත්ත මේක මෙයා විතරමයි දෙන්නේ. එහෙනම් මෙයා රතු වෙන්න කොහොමද දෙන්න ඕනේ? මෙයා කැපිටල් R වෙන්න ඕනේ. හැබැයි මෙයා මිටි වෙන්න සිම්පල් T දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙයා මිටි වෙන්නේ. එහෙනම් මෙයා හදන්න ඕනේ එක ජන්මාන જાතියක් මොනවද? සිම්පල් R මේ කැපිටල් R සිම්පල් T ජන්මාන වර්ගයක් හදන්න ඕනේ. ඒ වගේම මෙයාටත් දෙන්න ඕනේ. ඒක උස වෙන්න නම් මෙයා කැපිටල් T වෙන්න ඕනේ. මතු වෙන්න නම් මෙයා කැපිටල් R වෙන්න ඕනේ. එතකොට මේ කැපිටල් R උයි කැපිටල් T දෙන්නේ මේ ජන්මානුවේ. හරි? එතකොට කැපිටල් R කියලා කියන්නේ ජන්මානු දෙකම කැපිටල් R යන නම් මෙයා අනිවාර්යයෙන්ම RR වෙන්න ඕනේ. ඒ වගේම මේක T වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් විතරයි අපිට RR T වුණොත් මෙයාත් එක්ක RT ජන්මානු මෙයාත් එක්ක RT ජන්මානු කරනවා. ජන්මානු වර්ග දෙකම නිර්මාණය වෙන්නේ ඔන්න ඔය විදිහට. right? ඔය දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ මෙන්න මෙයා නිර්ණය කරන විදිය. හරි? තුන්වෙනි ක්‍රමය. ඒ රතුසම තමයි. පරීක්ෂා මොන ලක් කරද්දී අපිට කියනවා සුදු මිටි කොහොමද එයා සිම්පල් R සිම්පල් T ජන්මානු පරීක්ෂා මුමට භාජනය කරාම එයාගේ ජනිත පරම්පරාවේ අපිට කියනවා ලැබෙන රූපානුදර්ශ අනුපාතය මෙහෙමයි. රතු උස සහ සුදු උස අපිට ජනිත පරම්පරාවේ රූපානුදර්ශ ලැබෙන්නේ. දැන් බලන්න මෙයා සමාන වෙලා දැන් ඉස්සෙල්ලා කියුනේ රතු උස වුණා රතු මිටි වුණා. මෙයා වෙනස් වුණා මෙයා සමාන වුණා. දැන් මොකද වෙන්නේ? මෙයා වෙනස් වුණා මෙයා සමාන වුණා. හරි ලේසි මේක එක රටාවක් තියෙන මුද? ඒ කියන්නේ මෙයාටත් මෙයාටයි දෙන්නටම අර ඉස්සෙල්ලා වගේම ජන්මානු අපි ලියා ගන්නවා.
ඒ කියන්නේ මෙයා simple r මෙයා simple t මෙයා simple r මෙයා simple t. එතකොට සුදු මිටි කෙනා මේ විදිහට තමයි දෙන්නේ ජනිතයාට ජන්මානු. එහෙම එතකොට දැන් මෙහෙම දෙන්න නම් දැන් අර ඉස්සෙල්ල විදිහටම ජන්මානු තීරණය කරනවා. සුදු කියලා කිව්වම සිම්පල් R තියෙන්න ඕනේ. ආයි එකේ දෙකක් නැහැ. කැපිටල් T දරන්න ඕනේ උස වෙන නම්. එතකොට මෙයාට දෙන එකේ මෙයා ගාව තියෙන සිම්පල් R කැපිටල් T ජන්මානුව. එතකොට මෙයාට රතු වෙන්න නම් මෙයා කැපිටල් R දීලා උස වෙන්න නම් T දෙන්න ඕනේ. ඒ කියන්නේ R T දෙන්න ඕනේ ජන්මානුවට. එතකොට දැන් මේකෙ මොකද වෙන්නේ? TT අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කැපිටල් R සිම්පල් R දාන්න ඕනේ. අන්න එහෙම වුණොත් මේ දෙන්න එකට එක අනුපාතයෙන් ලැබෙනවා. අන්න එතකොට F1 පරම්පරාවේ මෙන්න මේ අණුව අපි තීරණය කරනවා ඉතින් මෙයාගේ රූපාන්දර්ශය මොකක්ද කියලා. ඉතින් ප්‍රවේණදර්ශය මොකක්ද කියලා. රූපාන්දර්ශණය අපි මේකෙන් තීරණය කරන්නේ ප්‍රවේණදර්ශය. මොකද ඔය කියන අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි දැන් අපිට යන්න තියෙන්නේ. ඒක තමයි අපිට හතරවෙනි අවස්ථාව. දැන් ඒකට අපි යන් මේ විදිහට ඒ හතරවෙනි අවස්ථාව පැහැදිලි කරන්න යන්නේ. ඒක බලා ගන්න මම උදාහරණයකින් ඉස්සෙල්ලා පැහැදිලි කරනවා. උදාහරණයකින් පැහැදිලි කරන හොඳට අවධානයෙන් ඉන්න. මොකද මේක තමයි මේක දෙන්න බැරෑරුම්ම සහ සංකීර්ණම කොටස. අර ඉස්සෙල්ලා ඒවම මම ගන්නම්. රතු කැපිටල් R ගත්තා. අමතක දීලා දෙනවා. සුදු සිම්පල් R ගත්තා. උස කැපිටල් D ගත්තා. මිටි සිම්පල් D ගත්තා. දැන් රතු මල් දරන උස ශාකයක් පරීක්ෂා මුහුණකට භාජනය කරනවා. රතු මල් දරන උස ශාකයක් පරීක්ෂා මුහුණකට භාජනය කරනවා. ඒ කියන්නේ මෙතන කෙනා සුදු මල් දරන මිටි ශාකයක්. එතකොට අපේ පටව දන්නවා සුදු මල් දරන මිටි ශාකෙට තියෙන්නේ අනිවාර්යයෙන්ම සිම්පල් R සිම්පල් T කියලා කියන ප්‍රවේණදර්ශය තියෙන්නේ. ප්‍රවේණදර්ශය තියෙන්නේ. එතකොට දැන් ප්‍රවීන් මෙයා ජන්මාන වලට යනවා සිම්පල් R සිම්පල් T ජන්මානු. දැන් ඔකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයා රතු මල් දරන උස මට මේකේ රූපාන්දර්ශ හැබැයි මෙන්න මේ දත්තය අපිට අනිවාර්යෙන් දිය යුතුයි. මේ ගාන මේ විදිහට හදන්න නම් ඉගෙන ගන්න අපිට මේ දත්තය දෙන්න ඕනේ. මොකක්ද? රතු මල් දරන උස ශාකයක් පරීක්ෂා මුමට ලක් කරාම ලැබෙන F1 පරම්පරාවේ රූපාණු දර්ශ අනුපාතය ගන්නවා මේ විදිහට. රතු උස සුදු උස රතු උස රතු මිටි සුදු උස සුදු මිටි එකට එකයි කියලා මේක ප්‍රශ්නෙන් අපිට දෙනවා. පරීක්ෂා මුහුණට භාජනය කරාම ලැබෙන රතු මල් දරන උස ශාකයක් පරීක්ෂා මුහුණට භාජනය කරාම ලැබෙන F1 පරම්පරාවේ රූපානුදර්ශ අතර අනුපාතය රතු උස රතු මිටි සුදු උස සුදු මිටි එකට එකයි කියලා කියනවා. අනුපාතය එකට එකයි කියනවා. දැන් අපෙන් අහනවා මෙයාගේ ප්‍රවේණදර්ශය මොකක්ද කියලා. අපිට නිර්ණය කරන්න කියලා කියනවා. අර කලින් කතා කරපු විදිහමයි ගන්න දින චතුර කොහොමද ගන්නෙ? ඒ කියන්නේ මෙයා මේ හතර දිනාටම දෙන්නට අනිවාර්යෙන්ම මෙයා මොකද එක පැත්තක් මෙයා අපි දැන් මෙයා තාත්තා කියලා මෙයා අම්මා කියලා. එතකොට අපි ජනිතයක් නිර්මාණය කරනවා නම්
අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි දෙකම එකතු වෙලා තමයි පැටිය හදන්නේ. ඒතර අම්මගේ පැත්ත නිලීන නම් අනිවාර්යයෙන්ම ඉතින් ඒක දෙනවමනේ. මෙතන එතකොට ජන්මානුව තුල අම්මගේ පැත්තේ මොනවද කියලා තියෙනවනේ? simple r simple t මෙහෙම ලියා ගන්නවා. simple r simple t simple r simple t simple r simple t මේ හතර දෙනාටම මෙයා මේක දෙන්න ඕනේ. හරිද? හතර දෙනාටම මෙයා මේක දෙනවා නම් දැන් බලන්න රූපාන්තරශය මොකක්ද කියලා. සුදු මිටි වෙන්න නම් මෙයා අනිවාර්යයෙන්ම මොකද දෙන්න ඕනේ? මම කරු පෑනෙන් ගත්තා simple r simple t විය යුතුයි. ඒ simple r simple t වෙන්න නම් මෙයා මොකද දෙන්න ඕනේ? මෙයාගෙන් හදන්න ඕනේ simple r simple t ජන්මානුවක් හදන්න ඕනේ. ඒ ජන්මානුව හදලා එයා මෙයාට දෙන්න ඕනේ. එතකොට මේ දෙන්නගේ එකතුවක් විදිහට තමයි මෙයා බිහි වෙන්නේ. simple r simple t. ඒ වගේම සුදු කිව්වාම මෙයා අනිවාර්යෙන්ම simple r වෙන්න ඕනේ. උස කිව්වාම capital T වෙන්න ඕනේ. එහෙනම් මෙතන simple r capital T ජන්මානුවක් හදලා ඒකත් දෙන්න ඕනේ මෙතනට. ඒ වගේම රතු මිටි වෙන්න නම් මෙයා capital R දීලා මෙයා simple T දෙන්න ඕනේ. එතකොට මෙයා capital R simple T ජන්මානුව හදලා ඒ ජන්මානුව මෙයාට දිය යුතුයි. ඒ වගේම මෙයා රතු උස වෙන්න නම් capital R capital T දෙන්න ඕනේ. එහෙනම් මෙයා capital R capital T ජන්මානුව හදලා මෙයාට දිය යුතුයි. මෙයාට එහෙම වුණොත් තමයි රතු උස වෙන්නේ. එතකොට දැන් බලන්න මේ හතර දෙනා කොහොමද වෙන්නේ? හතර දෙනා හතර විදියක්. එහෙම වෙන්න නම් මෙයා ජන්මානු හතරක් හදන්න පුළුවන් තත්ත්වයේ ඉන්න ඕනේ. මෙයා ජන්මානු හතරක් හදන්න පුළුවන් තත්ත්වයේ. ඒතර එයා ජන්මානු හතරක් හදන්න පුළුවන් තත්ත්වයේ රතු උස අවස්ථා අපි ඉගෙන ගන්න එකයි. ජන්මානු හතරක් හදන්න පුළුවන් රතු උස අවස්ථා තියෙන එකයි. මොකක්ද මේ අවස්ථාව? capital R simple R capital T simple T වුණොත් විතරයි යාට පුළුවන් ජන්මානු වර්ග හතරම හදන්න. මම හදන විදිය පෙන්නන්නම්. මෙතන බලන්න capital R simple R capital T simple T වෙලා මෙයා මෙයත් එක්ක එකතු වෙලා capital R capital T ජන්මානු. මෙයා මෙයත් එක්ක capital R simple T ජන්මානු. මෙයා මෙයත් එක්ක simple R capital T ජන්මානු. simple R simple T ජන්මානු. ඔන්න ජන්මානු වර්ග හතරක් නිර්මාණය කරා. එතකොට අන්න එහෙම වෙන්න නම් එතකොට මෙයාගේ ප්‍රවේණදර්ශය මේක දිය යුතුයි. අන්න ඒ විදියට අපිට තීරණය කරන්න පුළුවන් ප්‍රවේණී දර්ශයන් කොහොමද එන්නේ කියලා. දැන් මම හිතනවා ළමයින්ට පැහැදිලි වෙන්න ඕනේ මේකේ අවස්ථාව ගත්ත විදිය. හරිද පුතේ? ගත්ත විදිය පැහැදිලි වෙන්න ඕනේ. එතෙන්දී රතු මල් දරන උච්ච ශාකයක් අපිට දෙන්නේ. ඒතකොට පරීක්ෂානුමට ලක් කරනවා කියලා කියන්නේ අපිට ජනිත පරම්පරාවේ ලැබෙන රූපානුදර්ශ හතර කියලා. ඒවා එකට එක අනුපාතයෙන් ලැබෙන්නේ කියලා කියනවා නම් එතකොට අනිවාර්යයෙන්ම අපි දන්නවා මෙයාගේ ප්‍රවේණී දර්ශය මේ જાතියේ එකක් විය යුතුයි කියලා. අන්න ඒ විදිහට තමයි අපි රූපාන්දර්ශය තීරණය කරන්නේ. හරිද? ඔක තමයි අපිට ගන්න විදිය. එතකොට අපි බලමු ද්වියන්ගේ එකේදී පැහැදිලි කරන විදිය. ඔය විදියට අපිට තීරණය කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී පරීක්ෂාමුමකදී ද්වියන්ගී පරීක්ෂාමුමකදී ලක්ෂණ කොහොමද තීරණය කරන්නේ කියලා. අපි පැහැදිලි කරමු මේ විදියට. අපි දීලා තියෙන හරිද? ගන්න විදියට. එතකොට ගන්න විදිය අපි මේ දීලා තියෙන එකෙන් බලමු. ලියන්න
අපි දීලා දෙන උදාහරණයක්ම ගමු. දීලා දෙන උදාහරණයක් අරන්ම පැහැදිලි කරමු. එහෙනම් කියන්නේ සම්පත් පදයේ දෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කරන විදිය අපි ගමු. එතනදී කලින් අපි ගත්තේ අපි ලියලා නෑ chart එක ඇඳලා ඉවර කළනේ විස්තර කරේ. ඒක අපි chart එකට යන්න වෙනවා. ඒක අපි සම්පත් පදයේ දින එකෙන් chart එකට ගිහිල්ලා පස්සේ උදාහරණයකට මේක කරමු. හරිද? එතකොට මම මේක වකනවා. ඒක තව එකක් ඔයාලට පැහැදිලි කරනකොට මේක නිකම්ම ආයෙ ඔලුවට වැටෙනවා. මම එක කියලා දෙන්නම්. දැන් අපිට දීලා තියෙන සම්පත් පදයේ දීලා තියෙන කාරණාත් එක්ක දීලා දෙන උදාහරණය බලමු. ඒකට අපිට දුන්නේ මෙන්න මේ උදාහරණයක් දුන්නේ. කොහොම උදාහරණයක්ද දුන්නේ? රතු පැහැති මල් පෙති කළු පැහැති බීජ දරන ශාකයක්. රතු පැහැති මල් පෙති කළු පාට බීජ දරන ශාකයක්. රතු පැහැති මල් පෙති කළු පාට බීජ දරන ශාකයක්. එතෙන්දී සමග සුදු පැහැති මල් පෙති දුඹුරු පැහැති බීජ දරන ශාකයක් සමග මුහුම් කරනවා. හරිද? ඒකේ අපිට කිව්වේ රතු පාට කියලා කියන එක සුදු පාටට ප්‍රමුඛයි. ඊට පස්සේ කළු පාට කියලා කියන එක දුඹුරු පාටට ප්‍රමුඛයි කියලා අපි අරගත්තේ. මම මේ සම්පත් පදයේ දින එක ගන්නෙ. රතු කියලා කියන එකේදී ගැටලුවක් නැහැ. කැපිටල් R ගන්නවා. සිම්පල් R ට ප්‍රමුඛයි. කළු කියලා කියන එක කැපිටල් B ගන්නවා. සිම්පල් B ට ප්‍රමුඛයි. එතකොට ඔය තමයි අපිට දීලා තියෙන කාරණා ටික. ඒකෙන් මම ගන්නවා දැන් අපිට පරීක්ෂාමුමනේ ලක් කරන්නේ. පරීක්ෂාමුමේදී මෙයාගේ දින්නේ රතු පැහැති මල් කළු පාට බීජ. රතු පැහැති මල් කළු පාට බීජ. මොකක්ද ගන්නෙ? පරීක්ෂා මුහුම. පරීක්ෂා මුහුම කියලා කිව්වම එතකොට මෙයා ඇත්තටම මොන જાතිය කෙනෙක්ද? මෙයා ඉන්න ඕනේ සුදු පාට මල් දුඹුරු බීජ. පරීක්ෂා මුහුමක් කරන්නේ සලකා බලන ලක්ෂණයට අදාළව නිලීන සමයුග්මිකේ තමයි පාවිච්චි කරන්නේ. ඒතර පරීක්ෂා මුහුමට ලක් කරද්දී අපි දන්නවා එතකොට සුදු පාට මල් දුඹුරු පාට බීජ වලට තියෙන්නේ මේකනේ සෙට් වෙන්නේ. ඒ කියන්නේ simple R simple B simple B. මෙයා ජන්මාණු හදන්නේ simple R simple B ජන්මාණු. එතකොට අපිට ලැබෙන රූපාන්තරශ අනුපාතය වෙන්නේ රතු කළු රතු මල් කළු බීජ. ඊට පස්සේ රතු මල් දුඹුරු බීජ. ඊට පස්සේ කළු මල් නේ සුදු මල් කළු බීජ. ඊට පස්සේ සුදු මල් දුඹුරු බීජ. ඔන්න ලැබෙන රූපාන්තරශ 4. මේක අනුපාතය 1:1:1:1යි. ඔන්න අනුපාතය ලැබෙන විදිය. දැන් පුතේ මෙයා සිම්පල් R නේ මෙයා හදන ජන්මාණු උනේ සිම්පල් R සිම්පල් B ජන්මාණු. මෙයා මේ 4ටම දෙනවා. මොකද අනිවාර්යයෙන්ම මෙයාගෙන් එන්න ඕනිනේ. මෙයාගේ
එතකොට කොහොමද එන්න ඕනේ? දැන් මේ අවස්ථා හතරටම මෙයාගේ අර ඉස්සෙල්ලා වගේ මම ලියා ගන්නවා simple r simple b simple r simple b simple r simple b simple r simple b මොකද හතරටම මෙයාගේ ජන්මානු යන්න ඕනේ. ඒතර මෙයාගේ අනිත් පැත්ත තමයි මම ඊට වෙනම ලියන්නේ. දැන් සුදුයි දුඹුරුයි වෙන්න නම් මොකද වෙන්නේ? සුදු වලට තියෙන්නේ simple r. දුඹුරු වලට තියෙන්නේ simple b. එතකොට මේ simple r simple b දෙන්න නම් මෙයා දරන්න ඕනේ simple r simple b ජන්මානු. එහෙම වුණොත් විතරයි මේ වගේ එකක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම සුදු වෙන්න නම් simple r දෙන්න ඕනේ. කළු වෙන්න capital B දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙයා simple r capital B ජන්මානු හදලා මෙයා ගාවට දෙන්න ඕනේ. ඒ වගේම රතුමල් දුඹුරු වෙන නම් මෙයා capital R වෙලා simple B වෙන්න ඕනේ. මෙයා capital R simple B වෙලා ඒ ජන්මානුව කා ගාවට දෙන්න ඕනේ? මෙයා ගාවට දෙන්න ඕනේ. ඒ වගේම මෙයා රතුමල් කළු බීජ වෙන නම් capital R capital B වෙන්න ඕනේ. මෙයා capital R capital B ජන්මානව ගන්නතර මෙයා මෙතනට දෙන්න ඕනේ. එහෙම දෙන්න නම් මෙයා ජන්මානු වර්ග හතරක් නිර්මාණය කරන්න ඕනේ. ඒ ජන්මානු වර්ග හතර නිර්මාණය කරන්න නම් මෙයා capital R simple R capital B simple B කෙනෙක් විය යුතුයි. එහෙම වුණොත් විතරයි මෙයා මේ විදිහට ජන්මානු වර්ග හතරම නිර්මාණය කරන්න පුළුවන් හැකියාව මෙයාට ලැබෙන්නේ. right? එතකොට ඔක දෙන්නේ දැන් ලියන්න පුතේ මේ විදිහට ක්‍රමය 4 ක්‍රමය 4 හරිද? හරිද? ක්‍රමය 4 ඒ අර්ථය ලියන්න. හතරවෙනි ක්‍රමයේදී කොහොමද වෙන්නේ කියලා ලියන්න. හතරවෙනි ක්‍රමය තමයි ක්‍රමය 4 කියලා ලියලා ලියන්න. රතු පැහැති මල් පෙති මේක මෙහෙම ලියන්න. මම කියන විදිහට ලියන්න ඊට පස්සේ මම කියන්නම්. රතු පැහැති මල් පෙති කළු පාට බීජ දරන ශාකයක් රතු පැහැති මල් පෙති කළු පැහැට බීජ දරන ශාකයක් පරීක්ෂා මුහුමට භාජනය කළ විට පරීක්ෂා මුහුමට භාජනය කළ විට පරීක්ෂා මුහුමට භාජනය කළ විට රතු පැහැති මල් පෙති කළු පාට බීජ දරන ශාකයක් පරීක්ෂා මුහුමකට භාජනය කළ විට ලැබුණු ජනිතයන් ජනිතයන්ගේ රූපානුදර්ශ අතර අනුපාතය ජනිතයන්ගේ රූපානුදර්ශ අතර අනුපාතය රූපානුදර්ශ අතර අනුපාතය රතු පැහැති මල් කළු පාට බීජ මෙහෙම ලියන්න වෙන හැබැයි මෙහෙම රතු මල් කළු බීජ ඩොට් ඩොට් ඊට පස්සේ රතු මල් දුඹුරු බීජ ඩොට් ඩොට් සුදු මල් කළු බීජ
डॉट डॉट सुदुमल दुमुरु बीज එකට डॉट डॉट එකට डॉट डॉट එකට डॉट डॉट එකක් වේ අනේ මෙන්න ඕනේ රතු කළු බීජ डॉट डॉट රතු මල් දුමුරු බීජ डॉट डॉट සුදු මල් කළු බීජ डॉट डॉट සුදු මල් දුමුරු බීජ එකට එකක් වේ එකට එකක් වේ නම් රතු පැහැති මල් පෙති දරන කළු පාට බීජ දරන ශාකයෙහි රතු පැහැති මල් පෙති දරන කළු පාට බීජ දරන ශාකයෙහි ප්‍රවේණී දර්ශය නිර්ණය කරන්න ප්‍රවේණී දර්ශය නිර්ණය කරන්න හරිද දැන් හොඳ පුතාලා වගේ මෙන්න මේක පාට දෙකක් අරගෙන පැහැදිලිව මේ chart එක දාන්න පාට දෙකෙන් රතු පැහැති මල් කළු පාට බීජ මෙයා ඒකට කාන්තා පිරිමි කෙනෙක් ලකුණු ගන්න ස්ත්‍රී පුරුෂ කෙනෙක් මෙහෙම රතු පැහැති මල් කළු පාට බීජ පරීක්ෂා මුම සුදු පාට මල් දුමුරු බීජ මෙයාගේ ප්‍රවේණ දර්ශය මේකමයි ජන්මානු මේකමයි ඔයාලා මෙතන පොඩ්ඩක් ગેප් එක නැද ඉඳ තියලා ගන්න මට අර ඉඳ මදි නිසා මම බෝඩ් එකේ මේ විදිහට ගත්තේ එතකොට මේක එක පාටකින් ගන්න නිල් පාටින් කියන දේ ටික නිල් පාටේ මේ වෙයිත් එහෙමයි මම මේ ඉරි ගහලා තියෙනවා නිල් පාට පාට දෙකකින් ආපු විදිය ගන්න අරගෙන මේ chart එක ගන්න ඊට පස්සේ මම විස්තර කරන්නම් දැන් තනියෙන් එකක් කරන්න තව එකක් මම තනියෙන් දීලා තව එකක් පැහැදිලි කරලා දීලා ඊගාවට තනියෙන් එකක් දෙනවා ඒ නිසා අවධානයෙන් මේක ලියා ගන්න ඊගාවට අවධානයෙන් ලියා ගන්න බෝඩ් එකේ ලියන්න අවධානයෙන් ගන්න තේරෙන්න තැනක් තියෙනවා මයික් එක ඔන් කරලා අහන්න මගෙන්
ඉවර කළා අර වෙනද වගේ මත උස්සන්න. ලියාගෙන අත උස්සන්න. පැහැදිලිව ආපු විදිය ලියන්න. චතුරිකා හරිනේ අත්පාත් දාන්න. හරි. දැන් මේක විස්තරය ලියමු. දැන් ඔයාලට මේක අත්පාත් දාන්න. දැන් බලන්න මේක ගත්ත විදිය පුතේ. මේකේ ප්‍රමුඛ ලක්ෂණය රතු පැහැති මල් කළු පාට බීජ. පරීක්ෂා මුමනක් කරද්දී මුහුම් කරන්නේ සුදු පාට මල් දුමුරු පාට බීජ. මේක නිලීන ලක්ෂණය. නිලීන ලක්ෂණය දරන ප්‍රවේණ දර්ශ වෙන්නේ මේක. ඒ ප්‍රවේණ දර්ශය දරන මේ හතර දෙනාටම මෙයාගේ එකම හැන්දෙන් බෙදන්නේ. දරුවෝ හතරක් හිටියට දරුවෝ හතර විදියකට නේද? මෙතන එකම හැන්දෙන් බෙදෙන. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේණ දර්ශ ටික හතරටම යන්නේ සමානයි. එතකොට හැබැයි මෙයා හතර විදියක්. ඇයි මෙතන ලැබිලා තියෙන රූපාන්තරශ අනුව ඊට තීරණය කරන්නේ. සුදු දැන් මේක බලනවා අපි රූපාන්තරශ කියලා ලියන් තියෙන්නේ. සුදු මල් වෙන්න නම් කීයටවත් කැපිටල් R තිබුණොත් සුදු වෙන්නේ නැහනේ. නිලින එක තියෙනවනේ සිම්පල් R. ඒව අපි හිතලා ගන්න වෙන්නේ. දුඹුරු වෙන්නේ නැහනේ කීයටවත් කැපිටල් B තිබුණා නම් එක ඇලීලක් කර තිබුණා නම් ඒක ප්‍රමුඛ ලක්ෂණය වෙනවා. ඒක නිසා ඒකට අදාළව සුදුයි දුඹුරුයි වලට අදාළව ඇලීල දෙක මෙතනට ගන්නවා. ඊගාවට ඕනනම් මේක ඔයාලා පැත්තකින් ඔයාලට පස්සේ තේරෙන්න ගියා දෙන්න පුළුවන්. කැපිටල් R රතු කියලා කැපිටල් R කියලා දාන්න. ඊට පස්සේ සුදු කියලා කියන එකට සිම්පල් R ප්‍රමුඛයි. කළු කියලා දාලා කැපිටල් B කියලා දාලා දුඹුරු කියලා කියන එකට සිම්පල් B. මේක ඕනනම් පැත්තකින් ලියා ගන්නවා. ඒක ඔයාලට ඒක නිසා තමයි මෙහෙම ගත්තේ. ඊට සුදු කළු කියලා ගනිද්දි සුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම සිම්පල් R වෙන්න ඕනේ. නිලියනේ. කළු වෙන්න නම් හැබැයි එක කැපිටල් B එකක් හරි දෙන්න ඕනේ. එතකොට මෙයා මේ જાති එකක් දුන්නොත් තමයි මේ වගේ එකක් හදන්නේ. මෙයා මේ જાති එකක් දුන්නොත් තමයි මේ වගේ එකක් හදන්නේ. රතු මල් දුමුරු හදන්න මෙයා මේ જાති එකක් දුන්නොත් තමයි මේක හදන්නේ. රතු මල් කළු වෙන්න නම් මෙයා මේ જાති එකක් දුන්නොත් තමයි රතු කළු වෙන්නේ. ඒක නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අනුව තමයි ඒතර ප්‍රවේණ දර්ශය තීරණය කරන්නේ. මේ වර්ග හතරක් හදන්න නම් එතකොට මෙයා මොකද වෙන්න ඕනේ? කැපිටල් R සිම්පල් R වෙලා කැපිටල් B සිම්පල් B වුණොත් තමයි ඔය විදිහට කැපිටල් R කැපිටල් B කැපිටල් R සිම්පල් B සිම්පල් R කැපිටල් B සහ සිම්පල් R සිම්පල් B
वर्ग हदන්නේ ලියන්න මේ විදිහට इहत परीक्षा मुहुमेहि इहत परीक्षा मुहुमेहि इहत परीक्षा मुहुमेहि परीक्षा मुहुमेहि රතු පැහැති මල් කළු පාට බීජ රතු පැහැති මල් කළු පාට බීජ රතු පැහැති මල් කළු පාට බීජ ලක්ෂණය තීරණය කිරීමේදී ලක්ෂණය තීරණය කිරීමේදී ලක්ෂණය තීරණය කිරීමේදී එම රූපානුදර්ශය සමග එම රූපානුදර්ශය සමග එම රූපානුදර්ශය දරන සමගනේ එම රූපානුදර්ශය දරන ජනකයා සමග මුහුන් කරන ජනකයා සමග මුහුන් කරන අනෙක් ජනකයා අනිවාර්යෙන්ම මේ වචනේ ඉදිරියට යන අනිවාර්යෙන්ම නිලීන සමයුග්මක විය යුතුය නිලීන සමයුග්මක විය යුතුය නිලීන සමයුග්මක විය යුතුය ඒ අනුව සුදු පාට මල් දුමුරු පාට බීජ සුදු පාට මල් දුමුරු පාට බීජ දරන ජනකයාගේ ප්‍රවේණීදර්ශය ජනකයාගේ ප්‍රවේණීදර්ශය simple R simple B විය යුතුය simple R simple B විය යුතුය ප්‍රවේණීදර්ශය simple R simple B විය යුතුය ඒ අනුව එම ජනකයා විසින් simple R simple B ලියලා රවුන්ඩ් කරන්න simple R simple B කියලා ලියලා රවුන්ඩ් කරන්න ජන්මානු simple R simple B කියලා ලියලා රවුන්ඩ් කරලා ජන්මානු නිපද විය යුතුය නිපද විය යුතුය නිපද විය යුතුය නිපද විය යුතුය ඒ අනුව ජනිත පරම්පරාවෙහි රූපානුදර්ශ හතරටම ජනිත පරම්පරාවේ රූපානුදර්ශ හතරටම මෙම ශාකය ජන්මානු සපයයි මෙම ශාකය ජන්මානු සපයයි හතරටම ජන්මානු සපයයි ඒ අනුව
ඒ අනුව රතු පැහැති මල් කළු පාට බීජ රතු පැහැති මල් කළු පාට බීජ දරන ශාකයේහි ජන්මානු පහත ආකාරයට තීරණය කළ හැක. ජන්මානු පහත ආකාරයට තීරණය කළ හැක. එනම් පළවෙනි තරලෝකන දාලා ගන්න. එනම් පළවෙනි තරලෝකන සුදු මල් දරන දුඹුරු බීජ නිපදවීමට සුදු මල් දරන දුඹුරු බීජ නිපදවීමට සුදු මල් දරන දුඹුරු බීජ නිපදවීමට දුඹුරු බීජ නිපදවීමට සිම්පල් ආර් සිම්පල් බී ජන්මානු රවුම් කරන්න නිපදවීමට පොඩක් වටිනවා සුදු මල් දරන දුඹුරු බීජ නිපදවීමට හරි සිම්පල් ආර් සිම්පල් බී ජන්මානු රවුම් කරන්න සිම්පල් ආර් සිම්පල් බී ජන්මානු නිපද විය යුතුය එවිට ප්‍රවේණි දර්ශය සිම්පල් ආර් සිම්පල් බී තීරණය කරයි. එවිට ප්‍රවේණි දර්ශය යන මෙයාගේ ප්‍රවේණි දර්ශය සිම්පල් ආර් සිම්පල් බී තීරණය කරයි. දැන් දෙවෙනි තරු ලකුණ සුදු පාට මල් කළු පැහැති බීජ මේක වෙනනම් කියන්න සුදු පැහැති මල් කළු පාට බීජ සුදු පැහැති මල් කළු පාට බීජ නිපදවීම සඳහා सिंपल आर सिंपल कैपिटल बी राउंड करना सिंपल आर कैपिटल बी जन्मानु निपदवी युतिय सिंपल आर कैपिटल बी जन्मानु निपदवी युतिय एविट जनितया सिंपल आर कैपिटल बी सिंपल बी प्रवेणी दर्शय दराई तुमने दरवाकुण रतु පැහැති මල් දුඹුරු පාට බීජ නිපදවීම සඳහා कैपिटल आर सिंपल बी जन्मानु දැරිය යුතු අතර कैपिटल आर सिंपल बी जन्मानु දැරිය යුතු අතර එවිට ජනිතයා कैपिटल आर सिंपल बी कैपिटल आर सिंपल बी प्रवेणी दर्शय दराई
ප්‍රවේණී දර්ශය දරයි. රතු හතරෙන් දරු ලකුණ රතු පාට මල් කළු බීජ. රතු පාට මල් කළු පාට බීජ දැරීම සඳහා රතු පාට මල් කළු බීජ දැරීම සඳහා capital R capital B ජන්මානු නිපදවිය යුතු අතර ජන්මානු නිපදවිය යුතු අතර එවිට ප්‍රවේණී දර්ශය capital R simple R capital B simple B ජනිතයාගේ ප්‍රවේණී දර්ශය capital R simple R capital B simple B විය යුතුය. capital R simple R capital B simple B විය යුතුය. ඒ අනුව ජනක ජීවියා අය ඒක ඒ අනුව කියලා කියන එක වෙනම විදිහට ගන්න. අර කරුණු හතරෙන් අයින් කරන්න. ඒ අනුව කරුණු හතරෙන් අයින් කළා. ඒ අනුව ජනක ජීවියා රතු පැහැති මල් කළු පාට බීජ ජනක ජීවියා රතු පැහැති මල් කළු පාට බීජ එක වරහන් කරන්න. ජනක ජීවියා කියලා ගත්ත ජනක ජීවියා එළියෙන් තියලා රතු පැහැති මල් කළු පාට බීජ කියලා කියන එක රවුම් කරන්න. එනවා ජනක ජීවියා රතු පැහැති මල් කළු පාට බීජ එක රවුම්නේ වරහන් කරන්න. වරහන් කරලා ඊට වරහන්ට පිටින් ලියන්න. ඒ අනුව ජනක ජීවියා ජන්මානු වර්ග 4ක් නිපදවීම සඳහා ලක්ෂණ දෙකම සඳහා විෂම යුග්මක විය යුතුය. මේක මකුවා ලක්ෂණ දෙකම සඳහා විෂම යුග්මක විය යුතුය. එනම් ජනකයාගේ ප්‍රවේණී දර්ශය වනුයේ capital R simple R capital B simple B වේ. ජනකයාගේ ප්‍රවේණී දර්ශය වනුයේ capital R simple R capital B simple B වේ. capital R simple R capital B simple B වේ. මේ අනුව කියලා දාලා මේක ආයි යටින් ලියලා හොඳට පුතාලා වගේ මෙන්න මේ මම කියන විදිහට යන්න. capital R capital B capital R simple B simple R capital B simple R simple B මේක මේ ඔයාලට මතක තියාගන්න දුන්නේ. මේක ඇත්තටම ඕනි නැහැ. ඒ වුණාට ජන්මාන වර්ග 4ක් නිපදවන්න නම් ඔය කියන කාරණාව උදේ පෙන්වන්න ඕනේ. ඔය කියන කාරණාව පෙන්වන්න ඕනේ. මේක ගන්න.
අපිට ඔච්චර දැන් ඕකේ ඔයාලට ඔය කියවලා තේරුම් ගන්න තමයි ඔය විදිහට දුන්නේ ප්‍රවීන්. හරිද? එතකොට විභාගයට ලියද්දී ඔය ඔච්චර හැල්ලක් ලියන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන ප්‍රවේණ දර්ශන නිර්ණය කරන්න විතරයි තියෙන්නේ. ඒකට ඔච්චර වැල් වටාරම් ගන්න ඕනේ නැහැ. ඒතර ඔය ඔයාලා කියවලා ඔයාලට තව මාස 6ක් ගියත් ඔක කියවුවාම ගත්තු විදිය මතකයි. අර ගත්තු විදියට ඒතර ඔයාලට හිතාගෙන යන්න තියෙන්නේ. ඒ විදිහට හිතලා ඒ විදිහට ගන්න තියෙන්නේ. ඒ නිසා ඒකට එහෙම ගන්න ඕන නිසා තමයි අපි මේ විදිහට පාවිච්චි කරන්නේ. නැත්නම් මේක අපිට එකපාරට දඩස් කරලා ගන්න පුළුවන්. ඒක චර දෙයක් නැහැ. නමුත් අපි ඔය විදිහට තමයි හිතන්නේ. වෙන ඕනම විදියක් ඕනම යුයන්ගේ පරීක්ෂාවකදී ඔය විදිහට හිතුවනම් ඔයාලට ගන්න පුළුවන්. දැන් මේක ඉවර කළා අපි ප්‍රශ්නයක් ලියමු. ලියන ප්‍රශ්නයක් ඒකත් මම කියලා දෙනවා. मैं शाक्यक රතු මල් සුදු මල් වලට ප්‍රමුඛ වේ. රතු මල් සුදු මල් වලට ප්‍රමුඛ වේ. උස ශාක මිටි ශාක වලට ප්‍රමුඛ වේ. නම් උස ශාක මිටි ශාක වලට ප්‍රමුඛ වේ නම් රතු මල් දරන උස ශාකයක් රතු මල් දරන උස ශාකයක ප්‍රවේණී දර්ශය නිර්ණය කිරීම සඳහා පරීක්ෂා මුහුමකට භාජනය කරනු ලැබේ. පරීක්ෂා මුහුමකට භාජනය කරනු ලැබේ. එහිදී ලැබුණු ජනිත පරම්පරාවේ රූපාන්දර්ශ අනුපාතය ජනිත පරම්පරාවේ රූපාන්දර්ශ අනුපාතය රතු උස රතු මිටි සුදු උස සුදු මිටි එකට එකක් විය. මේක ඔයාලා ඡේදයක් දෙලියද්දි එකට එකක් විය. ජනක ශාකයේහි එනතන රතු උස ශාකයේහි ප්‍රවේණී දර්ශය සොයන්න. බලන්න බෝඩ් එක. රතු කියන එක ප්‍රමුඛයි සුදු වලට. කියන්නේ කැපිටල් R සිම්පල් R. උස කියලා කියන එක ප්‍රමුඛයි මිටි වලට. කියන්නේ කැපිටල් D ප්‍රමුඛයි සිම්පල් D. දැන් අපිට දෙන්නේ රතු උස පරීක්ෂා මුහුම ක්‍රොස් කරන්න එකත් එක්කද එතකොට සුදු මිටි කෙනත් එක්ක මෙයා එතකොට දැන් අපි මේක ඔටෝ වෙන්න ඕනි ගාවට. හරිද?
රතු උස ක්‍රොස් කරන්නේ පරීක්ෂාවේ සුදු මිටි ගෙනත් එක්ක. රතු උස ගෙනා පුතේ කොහොමද දන්නේ නැහැ අපි. මෙයා දන්නේ නැහැ. ප්‍රේන්දර්ශි දන්නේ නැහැ. පරීක්ෂාවේ සුදු මිටි ගෙනා දන්නවා. සිම්පල් ආර් සිම්පල් ඩී පුතේ. මෙයාගේ ප්‍රවේන්දර්ශි වෙනතර සිම්පල් ආර් සිම්පල් ඩී. දැන් මේක ඔයාලට ඔක්කොම ගන්න පුළුවන්. මෙතන එන්නේ රතු උස රතු මිටි සුදු උස සුදු මිටි. දැන් මේ හතරටම මෙයා ප්‍රවේන්දර්ශි සපයනවා. ඒ හතරටම ප්‍රවේන්දර්ශි සපයනවා. ඒ හතරටම ප්‍රවේන්දර්ශි සපයනවා නම් මෙයා සිම්පල් ආර් සිම්පල් ටී මම ලියා ගන්නවා. සිම්පල් ආර් සිම්පල් ටී සිම්පල් ආර් සිම්පල් ටී සිම්පල් ආර් සිම්පල් ටී හතර දිනාටම මෙයා ප්‍රවේන්දර්ශි සපයනවා. හරිද? හතර දිනාටම ප්‍රවේන්දර්ශි සපයනවා නම් එතකොට මෙයා සුදු මිටි වෙන්න නම් මෙයාගේ රතු උසනේ යන්නේ. මෙයා සුදු මිටි වෙන්න නම් අපි හිතන විදිය සුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙයා දෙන්න ඕනේ සිම්පල් ආර්. මෙයා මිටි වෙන්න නම් සිම්පල් ටී. එහෙනම් මෙතනින් එන්න ඕනේ සිම්පල් ආර් සිම්පල් ටී ජන්මානු. ඒ වගේම මෙයා සුදු උස වෙන්න නම් සිම්පල් ආර් මෙයා සිම්පල් ටී. එහෙනම් මෙයා දෙන්න ඕනේ උස වෙන්න නම් කැපිටල් ටී. සිම්පල් ආර් කැපිටල් ටී ජන්මානු. හරිද? මෙයා රතු මිටි වෙන්න නම් මෙයා කැපිටල් ආර් දීලා මෙයා සිම්පල් ටී කියන්නේ මෙතනින් එන්න ඕනේ කැපිටල් ආර් සිම්පල් ටී ජන්මානු. මෙයා රතු උස වෙන්න නම් මෙයා කැපිටල් ආර් මෙයා කැපිටල් ටී. එහෙනම් කැපිටල් ආර් කැපිටල් ටී ජන්මානු දෙන්න ඕනේ. ඔන්න ගන්න විදිය. දැන් ඔය වර්ග හතරම හදන්න නම් මෙයා මොන જાති කෙනෙක් වෙනවද? කැපිටල් ආර් සිම්පල් ආර් කැපිටල් ටී සිම්පල් ටී කෙනෙක් වෙන්න ඕනේ. තග්ගල් ලියන්න. මෙයා එතකොට ලක්ෂණ දෙකම සඳහා මොකද වෙන්න ඕනේ? විෂම යුග්ම කෙනෙක් වෙන්න ඕනේ. chart එක ලියන්න. පැහැදිලි කිරීම මම දෙන්නම්. තග්ගල් chart එක ලියන්න. හරි ලේසියවද මම පොඩි රටාවක් තියෙන්නේ. රටාව අරගෙන අත උස්සන්න. හදිසි නෑ. ඔයාලා මීට ගන්න තේරුම් අරගෙන
Kira-kira tulisan බොහොම ලේසි කෙටි ක්‍රමයක් තියෙනවක ඔයාලට මේක අතරම මනෝමයෙන් ගන්න තියෙන්නේ අපි ඔය පැහැදිලි කරද්දී පොඩි පැහැදිලි කිරීමක් එක්ක දෙන්න ඔයාලට ඒ ක්‍රමයට හිතන්න හරිද ඉක්මනට චතුරිකා හරිද පුතේ චතුරිකා හරිද මේක අනුපාතයක් දාන්න පුතේ අනුපාතය දාලා නැහනේ කියන්නේ එකට එකයි කියන එක අනුපාතය එකට එකයි කියන එක මොකද අපි ඒකෙන්නේ තීරණය කරන්නේ එකම ජාති වර්ග හතරකට අයිති වුණාට මේ ජාතියෙන් මේ ජාතිනුත් එකයි මේ ජාතිනුත් එකයි මේ ජාතිනුත් එකයි මේ ජාතිනුත් එකයි එක එක තමයි හදන්නේ වර්ග හතරෙන්ම එක ගානේ හදන්නේ හරිද පියුමි හරි සර්. හරිනේ එහෙනම් අත්පාත් දාන්න ලියන්න මේ විදිහට මේක දැන් ඉස්සෙල්ලා තරම් මම ගොඩක් විස්තරයක් කියන්නේ නැහැ මම කෙටියෙන් අවශ්‍ය කරුණු ටික විතරක් සටහන් කරන්නම් ලියන්න परीक्षा मुंह में ये तो परीक्षा मुंह में केटीएम मंगन ये तो परीक्षा मुंह में रतु मालधारण उसे शाके प्रवेणी दर्श निर्णय किरीम सदा भाविताकरण अनेक शाखेय සුදුමාල්ධරණ මිටි
වරාණතුලේ simple R simple T වේ එමගින් නිපදවන ජන්මානු වන simple R simple T රවුම් කරන්න එමගින් නිපදවන ජන්මානු වන simple R simple T රවුම් කරන්න ජන්මානු වන simple R simple T ජනිත පරම්පරාවේ රූපාන්තරශ හතරකම ලබා දේ ජනිත පරම්පරාවේ රූපාන්තරශ හතරකම ලබා දේ ඒ තමයි අපි මේ කළු පෑනෙන් ගත්තේ ජනිත පරම්පරාවේ රූපාන්තරශ හතරකම ලබා දේ ජනිත පරම්පරාවේ රූපාන්තරශ හතරකම ලබා දේ ඒ අනුව ජනක ජීවියා නැත්නම් අනෙක් ජනක ජීවියා ජනිත පරම්පරාවේ රූපාන්තරශ හතරක් අනෙක් ජනක ජීවියා රූපානුදර්ශ හතරක් ජනිත පරම්පරාවේ නිර්මාණය කිරීම සඳහා ජනිත පරම්පරාවේ නිර්මාණය කිරීම සඳහා ජනිත පරම්පරාව නිර්මාණය කිරීම සඳහා රූපාන්තරශ හතරක් ජනිත පරම්පරාව නිර්මාණය කිරීම සඳහා ජන්මානු වර්ග හතරක් සෑදිය යුතුය ජන්මානු වර්ග හතරක් සෑදිය යුතුය ඒ අනුව ජනක ජීවියා ජන්මානු හතරක් නිර්මාණය කිරීමට නම් ජනක ජීවියා ජන්මානු හතරක් නිර්මාණය කිරීමට නම් ලක්ෂණ දෙක සඳහාම විසම යුග්මක විය යුතුය ලක්ෂණ දෙක සඳහාම විසම යුග්මක විය යුතුය ඒ අනුව ජනකයාගේ ප්‍රවේණී දර්ශය capital R simple R capital T simple T විය යුතුය එවිට ජනක ජීවියාට මේ හතර ලියන්න capital R capital T round කරන්න comma capital R simple T round කරන්න comma simple R capital T round කරන්න comma simple R simple T round කරන්න ජන්මානු capital R capital T capital R simple T simple R capital T simple R simple T ජන්මානු නිපදවයි
නිපදවයි. එවිට ජනිතයාට ජනකයාට රූපානුදර්ශ 4ක් නිර්මාණය කළ හැක. රූපානුදර්ශ 4ක් නිර්මාණය කළ හැක. රූපානුදර්ශ 4ක් නිර්මාණය කළ හැක. දැන් ලියන ප්‍රශ්නයක් ඔය තනියෙන් කරමු. දැන් ලියන ප්‍රශ්නයක් ගෙවතු මෑ ශාකයක දම්මල් සුදු මල් වලට ප්‍රමුඛ වන අතර දිග කරල් කෙටි කරල් වලට ප්‍රමුඛ වේ. දිගු කරල් කෙටි කරල් වලට ප්‍රමුඛ වේ. ඒ අනුව දම්පාට මල් දරන දිගු කරල් සාධන දම්පාට මල් දරන දිගු කරල් සාධන දම්පාට මල් දරන දිගු කරල් සාධන ගෙවතු මෑ ශාකයක් පරීක්ෂා මුවමට භාජනය කරයි. එහිදී ලැබුණු ජනිත පරම්පරාවෙහි රූපානුදර්ශ අනුපාතය දම්මල් දිගු කරල් දම්මල් කෙටි කරල් සුදු මල්
දිගු කරල් ඩොට් ඩොට් සුදු මල් කෙටි කරල් එකට 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 එකක් විය එකට 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 එකක් විය එකට 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 එකක් විය ධම්මල් දිගු ධම්මල් කෙටි සුදු මල් දිගු සුදු මල් කෙටි එකට එකක් විය ඒ අනුව ජනක ජීවියාගේ ධම්මල් දරන දිගු කරල් ජනක ජීවියාගේ ධම්මල් දරන දිගු කරල් ජනක ජීවියාගේ ප්‍රවේණි දර්ශය නිර්ණය කරන්න ප්‍රවේණි දර්ශය නිර්ණය කරන්න ප්‍රවේණි දර්ශය නිර්ණය කරන්න හරිද ඕකට ඉඩ තියාගන්න පුතේ ඔක ඔයාලට කරන්න පුළුවන් මම දන්නවා හරියට දැන් මම 3ක් 4ක් විතර කියලා දුන්නා ඔය ටික හරියට අහගෙන හිටියනම් ඔක අනිවාර්යෙන් කරන්න පුළුවන් අර කලින් කරපු ඒ පියවරයල් විදියටමයි පැහැදිලි කරන් තියෙන කිසිම වෙනසක් නැහැ ඒ පියවරයන් විදියටම ලියලා පැහැදිලි කරන්න ඒතර ඒක ඔයාලට ක්ලාස් එක ඉවර වෙලා නිදා ගන්න කලින් ඔක හදලා ඉවර කළා මට ෆොටෝ එකක් ගහලා එවලා නිදා ගන්න ඕනේ හරිද ප්‍රශ්නයක් තියෙනවා මේ ඒකෙන් ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අර ධම්මල් දිගු කරල් කියන එකට සිම්පල් p කැපිටල් p එකයි සිම්පල් l එකයි කැපිටල් l එකයි ගන්නවනේ ඔව් ධම් කියලා කියන එක ඔයාලා තව සංකේත යෝජනා කර ගන්නවා ධම් කියන්නේ පර්පල් නිසා කැපිටල් p ඒකට ධම් සුදු කියලා කියන එක සිම්පල් p දිගු කියලා කියන එක කැපිටල් l අනික කෙටි කියලා කියන එක සිම්පල් l ඊගාවට එතකොට ඒකේ මේ එතකොට මේ අර ප්‍රමුඛ ලක්ෂණය තියෙන එකට සිම්පල් p නෙමෙයි කැපිටල් p සිම්පල් මේ කැපිටල් l කැපිටල් l එහෙම ගන්න බැරි ප්‍රමුඛ ලක්ෂණය තියෙන එකට එහෙමත් පුළුවන් ගන්න. එහෙම ගන්න බැරිද? ඉතින් ඕක ඔයා මුලදීම ක්ලාස් එක අහගෙන හිටියනම් ඒක ගන්න පුළුවන්ද බැයිද කියන එක කියලා දුන්නා. මේ ක්‍රම 4ක් තියෙනවා ඒක තීරණය කරන්න. ධම් දිගු කියලා කියන එකට අපිට තියෙන්නේ කැපිටල් p කැපිටල් p කැපිටල් l කැපිටල් l තියෙනවා. capital P simple P capital L පුළුවන් capital P capital P capital L simple L පුළුවන් capital P simple P capital L simple L පුළුවන් දැන් මම කියලා දෙන්නේ මෙන්න මේ පළවෙනි ස්ටෙප් තුනම අපි මේ වෙනකොට කරලා ඉවරයි මම ඉතින් පටන් ගත්තු රද්ද ක්ලාස් එක පටන් ගන්නකොට මම මෙතනින්ම පටන් ගන්න තමයි කියලා දුන්නේ ජනිතයෝ 100ට 100ක් එනවා නම් එපන් පරම්පරාවේ මේගොල්ලෝ ඒතර එකට එක අනුපාතයෙන් ආපු අවස්ථාවේදී මෙන්න මේ දෙන්න දැන් හතරක් ආවොත් කොහොම මේ කෙනා. එතකොට ඒක මේ උඩ කියලා දුන්නා. දැන් මේ ඔය දැන් හදන්න ඕනේ මේ හතරක් වෙන අවස්ථාව පැහැදිලි කරන්න තමයි ඔය උදාහරණ දුන්නේ. නිසා අනිත් තියරි ටික එතකොට මේ අපි ඒ පාඩමේ මුල් ටික වෙන කෙනකින් ගන්න වෙනවා. ඒත් මේ ටික අපි මේ ක්‍රමය 1 ක්‍රමය 2 ක්‍රමය 3 ක්‍රමය 4 කියලා අද ලියුවේ ක්‍රමය 4 කියලා ලියන්නේ. හතර කෙනෙක් ක්‍රමයට යන්නේ මේක. හොඳ? මේක විදිහට ගන්න බෑ මේකට. මේ විදිහට ගත්තොත් මේ වැරදීනේ. වර්ග හතරක් වෙන්න ඕනේ. වර්ග හතරක් වෙන්න ඕන විදිය. එතකොට මේ ක්‍රමයේ විතරමයි ගන්න පුළුවන් අපිට. වෙන ක්‍රමයකින් ගන්න බෑ. හරිද පුතේ අපි ඊළඟ අවස්ථාවට යමු. ඒතර සිතුමාර උඩින් අපි කියලා දෙලා දෙන්නේ. ඒතර ඒ ටික කියවද්දී ඒ ටික පැහැදිලි වෙයි පුතේ.
ඔය හතරවෙනි ක්‍රමයේ තමයි අපි ඔය පැහැදිලි කරලා හතරවෙනි ක්‍රමයට යන්නේ ඔය යන විදිය විතරමයි යන්නේ. නැත්නම් මම අද රෙකෝඩින් එක දානෝනේ. රෙකෝඩින් එක දාමම රෙකෝඩින් එකයි බලන්න මම උඩින් ඒ ගන්න විදිය කියලා දීලා තියෙනවා. රෙකෝඩින් එකේ මුලින් බලන්න පුළුවන්. ඊට පස්සේ මේ ඊගාවට අපි යනවා මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණීගත වන රටා. මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණීගත වන රටා කියලා. එතකොට මෙතෙන්දී අපි කතා කරනවා සුලභ මෙන්ඩලීය ලක්ෂණ. මානව මෙන්ඩලීය ලක්ෂණ කියලා අපි ගත්තාම මතකද පුතේ ප්‍රවේණ විද්‍යාවකේ අපි මුලින් කතා කරද්දී ප්‍රවේණ විද්‍යාව පටන් ගන්නකොටම කිව්වා පුද්ගලයන්ගේ ආමේ වර්ණය ගති ලක්ෂණ යටතට ප්‍රවේණ විද්‍යාව අපි කතා කරනවා ගති ලක්ෂණ කියලා. ඒ ගති ලක්ෂණ වලින් අපි කියනවා පුද්ගලයන්ගේ ආමේ වර්ණය, හිස කෙස් වල ස්වභාවය, ඇස් වල වර්ණය, මාපට ඇඟිල්ලේ ස්වභාවය, ඒ වගේම නළලේ කේශ රේඛාව, කම්බුල් වල ගහන්න පුළුවන්ද බැයිද කියන එක. ඊට පස්සේ දිව රෝල් කරන්න පුළුවන්ද බැයිද කියන එක. හරිද? ඔය වගේ කාරණා ගොඩක් අපි කතා කරනවා. මේවා පුද්ගලයෙක් ගත්තාම මිනිසෙක් තුල අපිට බලා ගන්න පුළුවන් මෙන්ඩලීය ලක්ෂණ. ඒක එතකොට ඒ අනුව අපි කියනවා සමහර ඒවා ප්‍රමුඛ ලක්ෂණ විදියට වෙන් කරලා ගන්නවා. තව සමහර ඒවා නිලීන ලක්ෂණ විදියට වෙන් කරලා ගන්නවා. අනේ ප්‍රමුඛ ලක්ෂණයි නිලීන ලක්ෂණයි ඒ වෙන් කරලා ගනිද්දී අනේ ඒව තමයි එතකොට අපි මෙතනදී මේ පැහැදිලි කරන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ රටා. කම්පිති වල ස්වභාවය ගත්ත අපි කිව්වේ නැහැ. ඇලුණු කම්පිතිද දිග කම්පිතිද කියලා කියන එක. ඒකට ඒකත් ඔක ඇතුළෙමයි තියෙන්නේ. එතකොට ඔය විදියට විවිධ ලක්ෂණ අපිට මිනිස්සු තුල අපිට නිරීක්ෂණය වෙනවා. අනේ මිනිස්සු තුල නිරීක්ෂණ කියන්නේ අපි ගහණයක් අපි ගත්තාම ඒ ගහණය තුල දක්නට ලැබෙන අපි කියන්නේ ගති ලක්ෂණ. කියන්නේ මේවා මත මොකද එන්නේ පොඩ එක එකනා වෙනස් වෙනවා. අනේ වෙනස් වෙන ඒවා අපි තමයි සලකන්නේ මොනවාද ගති ලක්ෂණ මානව මෙන්ඩලීය ලක්ෂණයන් විදිහට. මිනිසා අපි ගත්තාම සමහර කට්ටියගේ බොකුඩු හිසකස් තියෙනවා, සමහර කට්ටියගේ ඍජු හිසකස් තියෙනවා, ඇස් වල වර්ණය නිල් තියෙනවා, කළු තියෙනවා, බ්‍රවුන් කලර් තියෙනවා, කළු ඉංග්‍රීසි වර්ණය, ඊට පස්සේ කම්බුල් වල ගැහෙන ඒවා තියෙන අය ඉන්නවා, වල ගැහෙන්නේ නැති කට්ටිය ඉන්නවා. අර ඒ විදිහට ප්‍රමුඛ නිලීන කියලා අපි වෙන් කරනවා. ඒතර දිව රෝල් කරන්න පුළුවන්ද බැයිද කියලා කියන එක, නළලේ කේශ රේඛාව පවතිනවද නැද්ද කියලා කියන එක. ඔයගේ ලක්ෂණ අපි ප්‍රධාන වශයෙන් අපි ගන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණ කියන්නේ ඕකෙන් ඔක්කොම අපි කතා කරන්නේ නැහැ. මේකෙන් අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් කම්පිත වල ස්වභාවයයි, නළලේ කේශ රේඛාව, කම්බුල් වල ගැසීම, මාපට ඇඟිල්ලේ ස්වභාවය සහ දිව රෝල් කිරීමේ හැකියාව කියන ප්‍රධාන ලක්ෂණ පහක් සම්බන්ධව මෙතනදී අපි කතා කරනවා මානව මෙන්ඩලීය ලක්ෂණ. ඕවත් එක්ක අපි සම්බන්ධ කරන ඊගාවට පෙළවල සටහන් නැත්නම් පෙඩිග්‍රී ඇනලිසිස් කියන එක. ඔක අනිවාර්යයෙන්ම අපෙන් ගොඩක් දුරට මේ හැම අවුරුද්දකම වගේ විභාග පේපර්ස් වලදී එන ඔය මාරු වෙවි එක්ක පෙළවල සටහනක් එක්ක මොනවාද මේ දෙබුදුන් සුචියක් ඔය විදිහට වියෝගත එකක ඔය වගේ කොටසක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් මේක හරියට රටාවල් ගත්තොත් අපිට ලේසියෙන් ගොඩ දාන්න පුළුවන් ලකුණු ටිකක්. හරි ලේසි. ප්‍රවීණ විද්‍යාවේදී මේක ආට පාඩම වේලාසනින් කරන නිසා තවත් පාසු වෙනවා. මොකද ආසන්න කරලා මේක ඉගෙන ගන්න ගියා නම් ඔයාට තව ටිකක් ඒතර අර අනිත් සබ්ජෙක්ට් එක ගත්තාම ඒවත් එක්කමනේ පාඩම් කරන්න වෙන්නේ. ඒතර ඊට වඩා ලේසි වේලාසනින් විතර මේවා කියවලා බලලා ආයි නැවත ඔයාලට ඒකට නොතේරෙන තැන් ටික අහගෙන ඒවා ප්‍රැක්ටිස් කරලා ඒ ප්‍රශ්න හදලා ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඒකයි මම ප්‍රවීණ විද්‍යාව වේලාසනින් පටන් ගත්තේ. ඒතර මේක වේලාසනින් ඉවර කරන තරමට ඔයාලට වාසියි. මොකද මේක අනිත් තියරි කරුණුත් එක්ක සම්බන්ධතාවයක් නැති පාඩම් විතර අපි ගන්නෙ. කියන ජීව විද්‍යාවේදී 6 7 දෙක එකට යන්නේ. කියන අනුක ජීව විද්‍යාව සහ ප්‍රවීණ විද්‍යාව කියලා කෙනෙක්. ඒතර ඔය දෙක ගොඩ දාගත්තොත් අපි වේලාසනින් අපිට ලේසි ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. මොකද 1 2 3 4 5 කියන ඉන්න පාඩම් ටික ශාක ඒතර ජෛව විද්‍යාත්වයේ සත්වයා දැස කියන්නේ ශාකයේ සත්වයා වගේ කොටස් ටික කියන්නේ එක සමාන වගේ ටිකක් යන්නේ.
එසේ 8 වෙනි පාඩමෙන් පරිසර විද්‍යාව, 9 වෙනි පාඩමෙන් සුදු ජීව විද්‍යාව, 10 වෙනි පාඩමෙන් ඇප්ලයිඩ් බයොලොජි. එතකොට ඇප්ලයිඩ් එකත් ඇත්තටම විලාසින් අපිට ගන්න පුළුවන් පාඩමක් එකක් එකකට සම්බන්ධතාවයක් නැති එකක්. ඔක හැබැයි කොටසක් සුදු ජීව විද්‍යාවට කියන්නේ ඒ වගේ තැන් වලින් සම්බන්ධ වෙනවා. එහෙම නැතුව අපිට හරියට ලේසි පාඩමක්. ඒ නිසා මේ දෙක 6 7 එකට පටන් ගත්තද ඔයාලට මේක වෙනම ඉවර කරන්න ඕන නිසා කලින් ඒක ඔයාලට වාසි. ඇත්තටම ඉතින් අද දැන් සම්බන්ධ වෙන ඕන කට්ටියකින් ගොඩක් කට්ටිය අඩුයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉන්න කට්ටියට වාසි. ඒක කරන්න දෙයක් නැහැ. මොකද ආයි අනික් කට්ටියට මේ පාඩම මම ආයි ඔයාලට කෙරෙන්නේ නැහනේ. ඔයාලට මේ පාඩම ආයි කරන්නේ නැහැ. ඒකට සම්බන්ධ වෙන්න වෙනවා. ලබන අවුරුද්දේ සෙට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද තාමත් මේක අපි පොඩි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. තව විශාල ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඒක නිසා මේ වගේ පාඩම් වලට නගාර ගන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම මොන ප්‍රශ්න තිබ්බත් සම්බන්ධ වෙන්න කියලා කියන එක තමයි. මොකද මේවා අද දවසේ සම්බන්ධ වෙන්නේ නැතුව ආයි ලබන සතියේ සම්බන්ධ වුණා. අර ඊයේ සතියේ කොටස් ටික එක පොඩි සම්බන්ධතාවයක් යනවා මේකේ. අර මුල් පාඩම් වල වගේ නෙවෙයි. දැන් බලන්න එතකොට අපි කතා කරන්න යන්නේ මානව මෙන්ඩලීය ලක්ෂණවල ප්‍රවේණිගත වෙන රටා. එතකොට මේ ප්‍රවේණිගත වෙන රටාවන් කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් සුලභ මෙන්ඩලීය ලක්ෂණයන් සම්බන්ධව කතා කරන්නේ. ඒකෙදි සමහර මිනිසුන්ගේ බලා ගන්න පුළුවන් ඒවා ගති ලක්ෂණ නැත්තම් කොහොමද අපි මෙන්ඩල්ගේ නියමවත් එක්ක මේවා පැහැදිලි කරන්න කියලා කියන කාරණාව තමයි ගන්නෙ. ලියන්න පුතේ මාතෘකාව මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගත වන රටා. අනුමාතෘකාව ඒ යටතේ සුලභ මෙන්ඩලීය ලක්ෂණ. සුලභ මෙන්ඩලීය ලක්ෂණ. සුලභ මෙන්ඩලීය ලක්ෂණ. ඒ යටතේ ලියන්න මිනිසුන් තුල දැකිය හැකි මිනිසුන් තුල දැකිය හැකි මිනිසුන් තුල දැකිය හැකි බොහෝ ගති ලක්ෂණ මිනිසුන් තුල දැකිය හැකි බොහෝ ගති ලක්ෂණ මෙන්ඩලීය රටා පෙන්වයි. මෙන්ඩලීය රටා පෙන්වයි. ඒවා අතරින් සුලභ ගති ලක්ෂණ කීපයක් සුලභ ගති ලක්ෂණ කීපයක් සම්බන්ධව පමණක් සුලභ ගති ලක්ෂණ කීපයක් සම්බන්ධව පමණක් මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ. අපි විස්තර ගන්න කලින් ඔක්කොම ටික එක තැනකට අරගෙන එක එක කරුණු විස්තර ගන්න ගමු. අද උදේ ලියන පියුමේ පළවෙනි අංකය දාලා ලියන්න අංක 1 ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම අංක 2 නළලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටීම. අපි කියන්නේ වින්ඩෝස් ටික් ලක්ෂණය.
පහතට යොමු වී පිහිටීම Windows peak Windows peak ලක්ෂණය නළලේ කේශ රේඛාව පහතට යොමු වී පිහිටීම අංග 3 කම්මුල් වල ගැසීම කම්මුල් වල ගැසීම කම්මුල් වල ගැසීම අංක 4 නැමුණු මාපට ඇඟිල්ල හෝ ඍජු මාපට ඇඟිල්ල නැමුණු මාපට ඇඟිල්ල හෝ ඍජු මාපට ඇඟිල්ල ඊළඟ එක දිව රෝල් කිරීම හෝ දිව රෝල් කිරීම හෝ දිව රෝල් නොවීම සමහර කට්ටියට පුළුවන් මේ දිව මෙහෙම නවන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙහෙම නවන්න පුළුවන් සමහර කට්ටියට බෑ මෙහෙම කියන එක මෙහෙම අකුර වල ගන්න පුළුවන් මෙහෙම මට ඒ හැකියාව නැහැ ඒක මේ ඒතර මෙහෙම ඒ හැකියාව පැවතීම සහ නොපැවතීම කියලා කියන දිව මෙහෙම දෙපැත්තෙන් මෙහෙම අකුලන්න පුළුවන් අකුල නිකන් එහෙම හදන්න පුළුවන් එහෙමයි ඉන්නවා ඒක සමහර කට්ටියට පුළුවන් සමහර කට්ටියට බෑ ඒක ප්‍රමුඛ සහ නිලීන කියන ලක්ෂණ අනුව වෙනස් වෙනවා දිව රෝල් කරන්න පුළුවන් බෑද කියලා කියන කාරණාව හරිද අනුමාත්‍රිකාව ලියා තියන්න පුතේ ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම අනුමාත්‍රිකාව ලියා තියන්න ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම හරිද ඇලුණු කම්පෙති පැවතීම හෝ නොඇලුණු කම්පෙති පැවතීම මේ අනුපතේ එතකොට අපි දැන් මේ දක්වා සාකච්ඡා කරලා තියෙනවා මානව මෙන්ඩලීය ලක්ෂණ. අතන මෙතනින් එහාට අපිට තව ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් තියෙනවා. තාම ප්‍රවීණ විද්‍යාවේ මුල් කොටස් ටික විතරයි පැහැදිලි කරේ. එතකොට ඒ කියන්නේ මෙන්ඩල්ගේ ප්‍රවේණික රටා සහ පරීක්ෂා මුහුන් සහ මෙන්ඩල්ගේ ප්‍රවේණික රටාවන් වලට අදාළව සම්භාවිතාවය සහ පරීක්ෂා මුහුන් කියන කොටස් ටික තමයි කරේ. අපි ඉස්සරහට මෙන්ඩලීය නොවන ප්‍රවේණ රටා, අභිජනන රටා, ඒවයි උදාහරණ, ඇයි අභිජනනය කරන්නේ ඒවා එක තව පාඩමින් තව අතන 75 වැඩි කොටසක් තව තියෙනවා. ඒ නිසා දාද සම්බන්ධ වෙන්න හැමෝටම මම පණිවිඩ දුන්නා. ඉතින් මම සම්බන්ධ වෙච්ච කට්ටියට එතකොට මේ ඒකේ වාසිය ලැබිලා ඇති. මොකද ලබන සතියේ ක්ලාස් එකේදී අපි වෙන අතර එකම දැන් තමයි පටන් ගන්නෙ. හරිද? එතකොට